Aibon Yalone, welcome back to Kalyani Jalas One Kingdom channel. Today I would like to share with you how to make a kurta blouse. ඉතින් මේ වීඩියෝ එකෙන් අද මම ඔයාලට අරගෙන ආවා විශේෂයෙන් kurta blouse එකක් කොහොමද අප නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් මේ ලස්සන kurta blouse එකේ විශේෂත්වය තමයි මේ blouse එකෙන්ම තමයි මේ අත එන්නේ. ඒ වගේම මේ පහළ අපි කපා ගන්න තියෙන හැඩය අපි සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චි කරන කුර්තා බ්ලවුස් එකට වඩා වෙනස්. ඉතින් ඔයාලා රැඳිලා ඉන්න වීඩියෝ එක අවසන් වනතුරු ඔයාලට පුළුවන් මේ ලස්සන බ්ලවුස් එක ඔයාලගේ අතින්ම නිර්මාණය කරලා හැඩ බලන්න. ඉතින් මේ සඳහා ඔයාලට රෙදි ආර දෙකක් විතර අවශ්‍ය වෙනවා. ඉතින් 36 පළල ගන්න පුළුවන්, 45 පළල ගන්න පුළුවන්. ඔයාලට කැමති රෙදි වර්ගයක් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ සඳහා මම අරගෙන තියෙන මිමි මෙතන ඔයාලට තියෙනවා. ඉතින් මේ මිමි ඔයාලගේ මිමි වලට දාලා ඔයාලට පුළුවන් මේ ලස්සන බ්ලවුස් එක නිර්මාණය කරන්න. ඉතින් අපිට අපේ උරහිස මෙම අවශ්‍ය වෙනවා. ඔයාලට කැමති ප්‍රමාණයක් අත දිගට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ උරහිස දෙකට බෙදාගෙන අපේ අත සඳහා ගත්ත මෙම්ම ඒ උරහිස දෙකට බෙදාගත්ත මෙම්මට එකතු කරගන්න ඕන. ඉතින් මගේ උරහිසට මම ගත්තේ අඟල් 12යි. ඒක දෙකට බෙදාගෙන මම මේ විදිහට අත දිගට ගත්ත අඟල් 20 මේකට එකතු කරගත්තා. ඊට පස්සේ මම මේකට තව අඟලක් එකතු කරගත්තා මහෙන්වා සඳහා. එතකොට මට මේ උරහිසේ ඉඳලා සම්පූර්ණ අඟල් 27ක් ලකුණු කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලට මීට වඩා අත කොටට ඕන නම් ඔයාලට පුළුවන් මේ විදිහට ලකුණු කරගන්න. උරහිස දෙකට බෙදලා ඔයාලට අවශ්‍ය අතේ දිග මේ උරහිසට එකතු කරලා ලකුණු කරගෙන කර පල්ලට අඟල් 3.5ක් හෝ 3ක් හෝ 4ක් ඔයාලට ලකුණු කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී ගන්නවා අඟල් 3.5ක්. ඔයාලට 4ක් වුණත් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී අපි අත දිගත් එකතු කරලානේ අපේ මේ උරහිස ලකුණු කරගත්තේ. ඊට පස්සේ අපේ ඒරේ අංශයේ ඉඳලා අඟල් 6ක් පහළට මේ විදිහට ලකුණු කරලා මෙහෙම ඇල රේඛාවක් ඇඳ ගන්නවා. දැන් ඔයාලට පුළුවන් අපේ බස් පොයින්ට් එක දක්වා උසට අඟල් 1.5ක් එකතු කරලා මේ උරහිස මුදුනේ ඉඳලා මේ මැද රැම්මටනේ අපි මේ බ්ලවුස් එක නිර්මාණය කරන්නේ. එතකොට මේ විදිහට රූල තියාගෙන අපේ බස් පොයින්ට් එක දක්වා උසට අඟල් 1.5ක් එකතු කරගන්නවා. මෙහෙන් වාසි වලටත් එක අපි මේ බ්ලවුස් එක කපා ගන්න නිසා තමයි අපි අඟල් 1.5ක් මේ විදිහට එකතු කරගෙන අංශයක් ඇඳගෙන ඊට පස්සේ ඒ අංශයේ සිට තිරස් රේඛාවක් මේ විදිහට ඇඳ ගන්නවා. දැන් අපිට පුළුවන් මේ රේඛාව මත අපේ පපුව මෙන්න හතරට බෙදාගෙන එකට අඟල් එකක් හෝ දෙකක් එකතු කරගන්න. ඉතින් ඔයාලට ගොඩක් ලූස් එකට ඕන නම් අඟල් දෙකක් එකතු කරගන්න. නැත්නම් ඔයාලට අඟලක් වුණත් ඇති. අඟල් භාගයක් අපිට මෙහුම් වාසිය තියලා තමයි මේක මහන්න. ඊට වඩා තියන්න එපා. මොකද මේක කපාලා අපි මහනකොට ගොඩක් කර්ව් ෂේප් එකට එන නිසා අපි ගොඩක් මෙහෙම වාසි තිබ්බොත් මේක හැඩ වෙන්නලා ලස්සනට පේන්නේ. ඒ නිසා මෙහෙම වාස සඳහා අපිට අවශ්‍ය වෙන්නේ අඟල් භාගයක් කියලා ඔයාලා මතක තියාගන්න. ඊට පස්සේ මේ විදිහට අපේ අත් වට මම ඇඳ ගන්නවා සිරස් රේඛාවකින්. දැන් ඔයාලට පුළුවන් මේ විදිහට රූල තියලා උරහිසේ සිට ඔයාලට අවශ්‍ය බ්ලවුස් එකේ උස ලකුණු කරගන්නවා. ඉතින් ඔයාලට ගන්න පුළුවන් 30ක් 35ක් 40ක් ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී අඟල් 30ක් අරගෙන තියෙන. ඒ කියන්නේ මම සෙන්ටිමීටර් වලින් තමයි මම මේ පතරම නිර්මාණය කරන්නේ. ඔයාලා හිතන්නේ මේක අඟල් 30ක් කියලා. ඊට පස්සේ ඒ අඟල් 30 පහළට ලකුණු කරලා ඔයාලගේ උකුල රේඛාව ඇඳ ගන්න. උකුල රේඛාවට ඔයාලට එකතු කරගන්න පුළුවන් අඟල් 6ක් හෝ 10ක් හෝ 15ක් හෝ ඔයාලා ගන්න ශ්‍රෙද්ද සම්පූර්ණ පල්ල උනත් මේක දෙකට නමාගෙන මේක කපා ගන්න පුළුවන්. අඟල් 36 පළල රෙද්දක් ගන්නවා නම් ඔයාලා මේක පැත්තකට නැමපුවම අඟල් 18ක් එනවා. එතකොට ඔයාලට පුළුවන් මේ විදිහට උකුලේ පළල විදිහට අඟල් 18 ලකුණු කරගන්න. ඉතින් මේකේ පළල වැඩි වෙන තරමට තමයි ඇත්තරම ලස්සන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ අත
මැද්ද හරියටම තෝරගෙන අඟල් භාගයක් ඉහළට ලකුණු කරගන්න. ඊට පස්සේ මේ කිහිල්ල ළඟින් අඟල් භාගයක් එළියෙන් ලකුණු කරගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි අපේ කර ගැඹුරත් ලකුණු කරගන්න ඕන. ඉතින් ඉදිරිපස කර ගැඹුරට ඔයාලට ගන්න පුළුවන් අඟල් 3මාරක් හෝ අඟල් 4ක් හෝ අඟල් 5ක්. ඉතින් ඔයාලා කර ගැඹුර 4ක් ගන්නව නම් කර පළල 4ක් ගන්නව නම් කර ගැඹුර 3ක් ගන්න. ඉතින් මෙතනදී මම 4ක් මෙතන දාලා තියෙනවා. ඉතින් ඔයාලට ගන්න පුළුවන් ඔයාලා කැමති අඟල් 3ක් 4ක් 5ක් ඒ වගේ ගන්න පුළුවන්. මතක තියාගන්න කර පළල වැඩි වෙනකොට අපි කර ගැඹුර පොඩ්ඩක් අඩු කරලා ගන්න. ඒ වගේම පිටුපස කර ගැඹුරට ඔයාලට ගන්න පුළුවන් අඟල් 1ක් හෝ අඟල් 2ක්. ඉතින් මේ විදිහට අපේ අවශ්‍ය කරන ප්‍රධාන කොටස අපි ඇඳගෙන ඉවරයි. දැන් අපේ ඉතිරි කොටස් කපා ගන්න කලින් මේ විදිහට කපා ගන්න ඕන අපේ මේ රේඛාව වලින් අපි යා කරගත්ත මේ බ්ලවුස් මෝස්තරය. ඊට පස්සේ මේක දිග ඇරලා තමයි අපේ ඉතුරු රේඛා ටික ඇඳගෙන අපේ බ්ලවුස් එක අපි කපා ගන්න ඕනේ. ඉතින් ඇත්තටම මේක රෙද්දෙක උනත් පහසුවෙන්ම කපා ගන්න පුළුවන්. ඉතින් මේක බ්ලවුස් එක රෙද්ද කපනකොට ඔයාලට වඩාත් පැහැදිලිව පේන්නේ නැති නිසා තමයි මම මේ විදිහට පොඩි කොලයක ඔයාලට ඇඳලා පෙන්නන්නේ. දැන් මේ තියෙන්නේ අපි ඇඳගත්ත අපේ බ්ලවුස් එක. දැන් ඔයාලට මෙතනදී කරන්න තියෙන්නේ අපේ බ්ලවුස් එකේ උස තියෙනවනේ අපි ගත්ත උස අංශයෙන් අඟල් 8ක් අපේ වම් අත පැත්තෙන් ඉහළට උස්සලා ලකුණු කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට ටේප් එක හරි රූල හරි තියලා අඟල් 8ක්. ඉතින් මෙතනදීම අඟල් 30ක් ගත්තේ හින්දා තමයි අඟල් 8 ගත්තේ. අපි හිතමුකෝ ඔයාලා අඟල් 40ක් ගන්නවා කියලා. එතකොට මේ 8 වෙනකොට ඔයාලට පුළුවන් අඟල් 12ක් වගේ මේ විදිහට වාටියෙන් ඉහළට උස්සන්න. දැන් මම මේ කෙරුවේ මේ කර පළල ගත්ත තැනින් මෙන්න මේ විදිහට රේඛා දෙකක් ඇඳ ගන්නවා. මතකනේ අපි කර පළල ගත්ත ඒ අංශයේ ඉඳලා පහළ රේඛා දෙකක් ඇඳගෙන දැන් මම මේ විදිහට අට ගත්ත තැනින් තිරස් රේඛාවක් අර රේඛාව දෙසට ඇඳගත්තා. හොඳින් බලා ගන්න. දැන් අපේ දකුණු අත පැත්තේ මේ අංශයෙන් නැවත අඟල් 8ක් මම මේ විදිහට ඉහළට ලකුණු කරගත්තා. දැන් අපි මේ විදිහට ඇල රේඛාවක් ඇඳ ගන්නවා. අර අපි මතකනේ කර පල්ල උස අරගෙන මේ විදිහට රේඛා දෙකක් ඇඳගත්තා. මෙන්න මේ විදිහට අර රේඛාවට සම්බන්ධ කරනවා. දැන් මේ කෝණේ ඉඳලා අඟලක් ඉහළට ඇඳගෙන මේ විදිහට හැඩ කරගන්න. දැන් අපේ මේ ඉදිරිපස කොටස අපි කපාගෙන මේ ඇඳගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක කපා ගන්න. ඉතින් ඔයාලට ඉදිරිපස පිටුපස කොටස් දෙකම මේ විදිහටම තියලා කපා ගන්න පුළුවන්. මම මෙතනදී ඔයාලට වෙන වෙනම කපලා පෙන්නනවා. ඉතින් මං හිතනවා ඔයාලට වඩාත් පැහැදිලිව මේක තේරුම් ගන්න ඇති කියලා. මොකද ඇත්තරම හරීම ලේසි. විනාඩි 10ක් වගේ ඉතාම අඩු කාලෙකින් මේ බ්ලවුස් එක ඔයාලට මහලා නිම කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි කපාගත්ත අපේ බ්ලවුස් එක. ඉතින් මේ සෙන්ටිමීටර් වලින් තමයි මම මේ බ්ලවුස් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අඟල් වලින් රෙද්ද මත තියලා එකපාරම මේ බ්ලවුස් එක කපා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පතුරන් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මම මේ කපාගත්ත මේ පතුරම තවත් කොලයක තියාගෙන මේ ඉදිරිපස ඔයාලට මම ඉස්සෙල්ලා කපාගත්ත ඒ කොටසට වඩා නැවත කොටසක් අපි කපා ගත්තා කර ගැඹුර වැඩි කරලා. ඉතින් මේකේ වෙනස තියෙන්නේ ඉදිරිපස පිටුපස්සේ කර ගැඹුරෙන් විතරයි. අනිත් ඔක්කොම එක සමානයි. දැන් මෙතන අපි ෆ්‍රන්ට් කියලා ලියා ගත්තා. දැන් මේ විදිහට මම මේක කොපි කරගන්නවා. මෙම తాවකාලිකව මම මේ තියෙන හැඩයට ඇඳගෙන පස්සේ මේ ප්‍රධාන හැඩ කොටස් අපි කපලා ඉවත් කරගෙන අපිට පුළුවන් මේ බ්ලවුස් එක දිග ඇරලා අපේ ඉදිරිපස කපාගත්තේ කොටස විදිහටම
මේ පිටිපස්ස කොටසත් කපලා ඉවත් කරගන්න මේ අනවශ්‍ය කොටස් ටික. ඉතින් ඔයාලට පේනවා හරිම ලේසියෙන් මේ බ්ලවුස් එක ඔයාලට නිර්මාණය කරගන්න පුළුවන්. ඔයාලා මේක තවත් දිගට මහනවා නම් ගවුමක් විදිහටත් ඔයාලට මේක ලස්සනට මහ ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ ඇත්තරම මේ බ්ලවුස් එක ඉතාම අඩු කාලෙකින් මහ ගන්න පුළුවන් නිසා ඔයාලට මේකෙන් ආදායමක් වුණත් පහසුවෙන් උපය ගන්න පුළුවන්. ඔයාලා ස්වයං රැකියාවක් වගේ කරනවා නම් මේ වගේ ලස්සන ඩිසයින දුම් මහලා ඔයාලා වෙළඳපළට දැම්මොත් ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මම මේ කලින් කපාගත්තේ පතුරුම මේ විදිහට තියාගෙන මගේ ඉතිරි හැඩය මේ විදිහට මම නිර්මාණය කරගන්නවා. දැන් මට පුළුවන් දැන් මේ අනවශ්‍ය කොටස මේ විදිහට කපලා ඉවත් කරගන්න. ඉතින් මේක තමයි අපේ මේ බ්ලවුස් එක. දැන් මේ විදිහට මම රෙද්දේ කපා ගන්නවා. ඔයාලට ෆේසින් කපා ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලා දන්නවා. ඉතින් මම රෙද්දේ කපන විදිහ ඔයාලට පෙන්වන්නේ නැහැ. ඉතින් ඔයාලට මේ ක්‍රමයටම රෙද්ද මත තියලා කපා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම රෙද්දේ කපාලා ගත්ත කොටස් ටික. මම මේ විදිහට ෆේසිනුත් කපාගෙන තියෙනවා. ඉතින් මේ බ්ලවුස් එකේ දිග විදිහට මම ගත්ත අඟල් 43ක්. ඉතින් මම මෙතනදී රෙදි ආර දෙකක් පාවිච්චි කරුවා 45 පළල. ඒ නිසා මගේ බ්ලවුස් එක ගොඩක් හැඩයට මට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ෆේසින් කපාගෙන ඔයාලට පුළුවන් මේකට ඉන්ටර්ෆේසින් අලව ගන්න. ඉතින් ඔයාලා දන්නවා කොළ ස්ටිප් ලේසියෙන් ඔයාලට කඩවල වලින් ගන්න පුළුවන්. ඉතින් මේකට ගොඩාක් තද කොළ ස්ටිප් දාන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය එක දාන්න පුළුවන්. ඉතින් මේ දෙපැත්තටම මේ විදිහට ඔයාලට ෆේසින් අලව ගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් තාම මේකට ෆේසින් අලවගෙන නැහැ. මේ කපාගත්ත රෙද්ද ෆේසින් එක පළල අඟල් 3ක් වෙනවා. ඉතින් ඔයාලට අඟල් 3ක් හෝ 3.5ක් පළලට ෆේසින් එක කපාගෙන මේ විදිහට ඒකට කොළ ස්ට්‍රිප් අලවගෙන ඉස්සෙල්ලාම මේ ඉදිරිපස කරට හෝ පිටිපස කරට මේක මේ විදිහට සම්බන්ධ කරගන්න අඟල් කාලක් හිටින්නට. ඊට පස්සේ ඔයාලට මේක වටේටම කට් මාක් දාගෙන টොප් ස්ටිචින් ගහගෙන යන්න පුළුවන් උඩින් මැස්මක්. එතකොට ඔයාලා මේ හදාගත්ත ෆේසින් එක ලස්සනට අපේ කර වටේට හිටිනවා. ඉතින් මම මේ ඉදිරිපසත් පිටිපසත් මේ විදිහට මහ ගන්නවා. ඊට පස්සේ මේකට කට් මාක් දාගෙන මම කලින් කිව්වා වගේ টොප් ස්ටිච් ගා ගන්නවා උඩ මැස්මින්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ උරහිස් එකතු කරලා මේක හරි ලස්සනට මහ ගන්න. මම ඒක කොහොමද කරගන්නේ කියලා පැහැදිලිව ඔයාලට කියලා දෙනවා. ඊට කලින් මේ විදිහට කට් මාක් දා ගන්නවා. කට් මාක් දාගෙන ඔයාලට පුළුවන් මේ ෆේසින් එක පැත්තට හිටින්නට උඩින් මිලිමීටර් 1ක් හෝ 2ක් හිටින්නට ලස්සනට මහගෙන එන්න. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලා මහගත්ත ඒ සීම ලවුන්ස් එක ඔයාලගේ දකුණු පැත්තට හිටින්නට, ඒ කියන්නේ මේ පේසිමට යටට හිටින්නට මේක මහ ගන්න. එතකොට මේක ලස්සනට නීට් එකට අපි හැරවිලා තියාගන්න පුළුවන් අපිට. ඉතින් මම මේ දෙපැත්තම මේ විදිහට මහගෙන දැන් අපි බලමු කොහොමද මේ උරහිස් දෙක එකට මුට්ටු කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා මේක ලස්සන නීට් එකට තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේක කරගන්න. දැන් අපි මේ විදිහට උරහිස් දෙක අපේ පේසිමට සම්බන්ධ කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ අපි අනිත් කොටස අපි හිතමුකෝ අපි ඉදිරිපස මහගත්තා කියලා. දැන් අපි පිටුපස කොටස මේ විදිහට අරගෙන මේ අපි ෆේසිම මූට්ටු කරලා හදාගත්ත උරහිස් උඩින් මේ විදිහට තියාගෙන පින් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපේ දැන් මේ එක ෆේසිමක් මෙතන ඇරලා තියෙන්නේ. ඒක නැවතත් මේ විදිහට හරව ගන්න. මම ඊට කලින් ඔයාලට මේක කියලා දීලා තියෙනවා. ඉතින් පළවෙනි වතාවට බලන කෙනෙකුට නම් මේක ඔයාලට තවත් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන්නයි මම මේක මේ විදිහට කියලා දෙන්නේ. දැන් මේ විදිහට
කරෙන් පටන් අරගෙන අත් දෙක දක්වාම අඟල් භාගයක් හිටින්නට දිගටම මහගෙන එන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක ඕවර්ලොක් කරගන්න. ඉතින් අතටත් මම අඟලක් වගේ හිටින්නට වාටියක් මහ ගන්නවා. මම ඒක කරගන්නේ කොහොමද කියලා ඔයාලට තව ටිකකින් කියලා දෙන්නම්. ඉතින් ඊට කලින් මේ විදිහට අඟල් භාගයක් හිටින්නට අපේ උරහිස් මේ විදිහට අත් කොටස් එක්ක එකතු කරලා මහ ගන්න ඕනේ. ඉතින් මේ ගවුමට වෙනම අත් කොටස් නැහැ. ඔයාලා දන්නවා. ගවුම නෙමෙයි මේක ඇත්තටම බ්ලවුස් එකක්. ඉතින් මේ බ්ලවුස් එකට වෙනම මේ අත් කොටස් නැහැ. ඉතින් ඔයාලට මේක ගවුමක් වුණත් මහ ගන්න පුළුවන් මේ දිග වැඩි කරලා ගවුමක් විදිහට. ඊට පස්සේ ඔයාලා මේ අතේ වාටි මහනකොට අඟල් 3 කාලක් හෝ අඟල් භාගයක් හෝ මුලින් නමාගෙන ඊට පස්සේ නැවතත් ඒක වාටිය නමාගෙන මෙන්න මේ විදිහට පින් කරගෙන යන්න. ඉතින් අමාරු නැහැ. සාමාන්‍යයෙන් අපි මේ ඩිසයින් එක මහනවා ෂර්ට්ස් වලට, ෂර්ට්ස් බ්ලවුස් වලට, ඒ වගේම කොට කලිසම් වල වාටියටත් මේ විදිහට අපි මහ ගන්නවා. ඉතින් ඒක ඇත්තටම ලස්සනයි. දැන් මම මේ විදිහට මම පින් කරගත්ත මගේ අත් වට වාටිය මහගෙන එනවා. ඉතින් මේ ක්‍රමය කරන්න අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට සාමාන්‍ය විදිහට වාටියක් උනත් දාගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මහගන්නේ මගේ බ්ලවුස් එකට ලස්සන විලාසිතාවක් අරගෙන ඉන්න. ඉතින් මේ විදිහට ඔයාලා අත් වටත් මහගෙන ඉවර වෙලා මේ විදිහට අංශත් දිගටම මහගෙන එන්න. හැබැයි මෙතන අඟල් භාගයයි තමයි මෙහන් වාසි වලට තියාගන්නේ. මම ඔයාලට කලින්ම කිව්වා මම මේ අඟල් දෙකක් ගත්තට මහගෙන එන්නේ මං අඟල් භාගයට. ඉතින් මේ ලූස් එකට හිටින්න තමයි මම මෙහෙම අරගෙන තියෙන්නේ. ඉතින් මේ මිම්මට මෙහෙවුවොත් එක්ස්ට්‍රා ස්මෝල් එකේ ඉඳලා ලාර්ජ් කෙනෙකුට දක්වා මේ බ්ලවුස් එක පහසුවෙන්ම ඇඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ පපුව 40 42 තියෙන කෙනෙකුට උනත් මේ බ්ලවුස් එක අඳින්න පුළුවන්. ඉතින් දැන් මම මේ දෙපැත්තම මේ විතර මහගෙන ඊට පස්සේ අපේ මේ වාටිය තියෙනවනේ, වාටිය වටේම ඕවර්ලොක් කරගෙන මේ කොන් ලස්සනට මේ විදිහට හිටින්නට උල් විදිහට ලස්සනට අපි පින් කරගෙන ඊට පස්සේ දිගටම මහගෙන එනවා. ඉතින් මේ කර්ව් ගතිය වැඩි තැන්වල අඟල් භාගයට වඩා අඩුවෙන් මෙහන් වාසිය තියාගන්න අමතක කරන්න එපා. ඒ කර්ව් ගතිය වැඩි තැන්වලට අඟල් කාලක් මෙහන් වාසිය තියාගෙන ඔයාලගේ වාටිය මහගන්න. අනිත් තැන්වලට අඟල් භාගයක් තිබ්බට කමක් නැහැ. ඉතින් මේ විදිහට අපේ බ්ලවුස් එකේ හැඩය අනුව වාටිය ලස්සනට මහගන්න. හැලී වෙන්නේ නැතුව ලස්සනට මහගත්තාම මේක හොඳ නිමාවක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේ ඕවර්ලොක් කරගත්ත මගේ බ්ලවුස් එකේ වාටිය මම මේ විදිහට දිගටම මහගෙන එනවා. ඉතින් ඔයාලට පේනවා මේ බ්ලවුස් එක ඉතාලම අඩු කාලෙකදී මහගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම අමාරු නැහැ. ඉතින් ඔයාලත් මහලා බලන්න. ඔයාලා කැමති නම් ඔයාලගේ නිර්මාණ මම හැමදාමත් කියනවා වගේ මගේ Facebook page එකට post කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් එමගින් ඔයාලගේ ඇඳුම් නිර්මාණ එලි දක්වන්නත්, ඒ වගේම ඔයාලා ස්වයං රැකියාවක් වගේ කරනවා නම් ඔයාලට පුළුවන් එමගින් ඔයාලට ඔයාලගේ ඇඳුම් විකුණ ගන්න. ඒ වගේම ඔයාලගේ නිර්මාණ දැකලා සමහර අය ඔයාලට ඕඩර්ස් දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවලින් ඔයාලා උපරිම ප්‍රයෝජන ගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා Facebook page එකට post එවනකොට මහුම් වලට අදාළ post විතරක් ඔයාලා එවන්න අමතක කරන්න එපා. ඉතින් අපි මේ බ්ලවුස් එක දැන් මහලා ඉවරයි. ඉතින් ඔයාලට පේනවා මේක අපි ලස්සන නීට් එකට මහගත්තා. ඉතින් අමතක කරන්න එපා. වෙනද වගේම කමෙන්ට්ස් දාන්න, ලයික් දාන්න.
ඒ වගේම අනිත් අයත් එක්ක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් නැවතත් ඔයාලා හැම දිනාටම වටිනා ප්‍රයෝජනවත් වීඩියෝකින් ඔයාලා හමු වීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අයිබෝන් ඔයාලා හැම දිනාටම thank you so much for watching my video. See you with another valuable video. Till then, take care. අයිබෝන්